And now, live at 12. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇක්ටිවල් සමගින්. මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. රජයෙන් කාදිනල් හිමිපාලන් කළ ඉල්ලීම. කිසියම් නිශ්චිත කොන්දේසි යටතේ හෝ සීමා සහිත පිරිසක් සමග රැස් වී රෝදායන නීතිරීතිවලට අනුව දිව්‍ය පූජා පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසයි. මිනුවන්ගොඩදී පාතාල සාමාජිකයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට. අම්බලන්ගොඩදී පැවැත්වුණු මැතිවරණ පෙරහුරුව. ඕකයි මාස්ක් එක දාගෙන එන්න, පෑනක් අරගෙන එන්න, ID එක අනිවාර්යෙන් අරගෙන එන්න. එංගලන්තයේ සිට ලාංකිකයන් 278 දෙනෙක් රැගත් ගුවන් යානයක් කටුනායකට. ලොව කොවිඩ් මරණ ලක්ෂ 4 ඉක්මවයි. මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ගොනාකෝවිලේ රාජා නැමැති පුද්ගලයෙක්. මිනිමෙරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය පෑලිගොඩ දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් සමග එක්ව අද අලියුම මෙහෙයුමක් දියත් කළා. මෙහිදී අදාළ පුද්ගලයා රැඳී සිටි මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර මෙහිදී ඇති වූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී තුවාල ලැබූ සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. මෙසේ මරණයට පත්ව ඇත්තේ දිවුලපිටිය බල්ලපාන ප්‍රදේශයේ తాවකාලිකව පදිංචිව සිටි ගොනාකෝවිලේ රාජා නැමැති 50 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු විවිධ නම්වලින් පෙනී සිටිමින් රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල මිනිමෙරුම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙක්. රත්මලානේ අංජුගේ හා රත්මලානේ රෝහාගේ පාතාල කල්ලිය අතර කලෙක සිට පවතින ගැටුමේදී ගොනාකෝවිලේ රාජා නැමැත්තා අංජුගේ කල්ලිය නියෝජනය කළ පාතාල සාමාජිකයෙකු බවටයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාශය හා කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා. නිරෝධායන නීතීන් වලට අනුකූලව හෝ කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වීම සඳහා අවසර ලබා දෙන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ ඉල්ලීම කළේ අද උදෑසන මීගමුව මහවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමින්. කොරෝනා වසංගතය පැතිරෙන බව දැනගත් වහාම කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා නතර කර දෙව්මැදුරු වසා දමා එම නිරෝධායන වැඩපිළිවෙලට උපරිම සහාය දැක්වීමට කටයුතු කළ අපට රජයෙන් විශේෂ ඉල්ලීමක් මේ අවස්ථාවේ කරන්නට තිබෙනවා. අපට විශේෂත්වයක් දක්වන්න කියනවා නොවෙයි. අප ඉල්ලන්නේ අනෙක් කටයුතු දැන් යථා තත්ත්වයට හැරමින් පවතින කාලයක අපට කලක් තිස්සේ ඉමහත් ආශාවෙන් දේවස්ථානවලට යාඥා කිරීම සඳහා සහ දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා පැමිණෙන්නට බලා සිටින අප ජනතාවට කිසියම් නිශ්චිත කොන්දේසි යටතේ හෝ සීමා සහිත පිරිසක් සමග රැස් වී රෝදායන නීතිරීතිවලට අනුව දිව්‍ය පූජා පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසයි. අප දැනටමත් මේ ගැන ඉල්ලීමක් රජය වෙත යොමු කර තිබෙනවා. ඒ නිසා අපි රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් භාගයේම ආරක්ෂක අංශවලිනුත් ඉල්ලා සිටිනවා. අපටත් අනෙක් ආගමික කණ්ඩායම් වලටත් මේ සඳහා කිසියම් අවසරයක් ලබා දෙන ලෙස. එම ඉල්ලීම විශේෂාකාරයෙන් සලකා බලන ලෙස මම රජයේ ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් සියලුම උදවියගෙන් ඉල්ලීමක් කර සිටිනවා අපේ ජනතාව වෙනුවෙන්. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් පෙරහුරු මහමැතිවරණයක් අද පෙරවරුවේදී පැවැත්වුණා. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී.
අම්බලන්ගොඩ විලේගොඩ ග්‍රාම සේවා වසම තුළ ඊයේ සිටම මැතිවරණය සම්බන්ධයෙන් තරමක උණුසුමක් පැවතිය. ඒ විලේගොඩ ග්‍රාම සේවා වසමේ ඡන්දදායකයන් 200 දෙනෙකුට පමණ අද දින ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබීම හේතුවෙන් නිවෙස්වලටම ඊයේ පැමිණි මැතිවරණ නිලධාරීන් ඡන්දදායකින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. ෑනකුයි මාක්ෂයක් දාගෙන නිවාරෙන් අයිඩි එක අරගෙන උදේ 10 වෙනකොට කන්සල්ට් එන්න මේ කොලේ අනිවාර්යෙන් අරගෙන එන්න මේක අනුක්‍රමිකාංක ලියලා තියෙනවා. කන්සල්ට් එන්න මේක තියෙන જાතේ අරගෙන එන්න. ඕකයි මාස්ක් එක දාගෙන එන්න පෑනක් අරගෙන එන්න අයිඩි එක අනිවාර්යෙන් අරගෙන එන්න. මේ අතරේ ඒ අය ඡන්දය ප්‍රකාශ කරන අම්බලන්ගොඩ විලේගොඩ ධර්ම යුක්තිකාරාම විහාරස්ථානයේද ආරක්ෂිත ඡන්ද මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණා. ඉටි ආවරණ යොදමින් හා අවශ්‍ය උපදේශක පත්‍රිකා අලවමින් ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානය මෙලෙස සකස් වුණා. අද පෙරවරුවේ ධර්ම යුක්තිකාරාම විහාරස්ථානයේදී ඡන්ද විමසීම ආරම්භ වූ අතර ඒ සඳහා ඡන්දදායකින් තුළ පැවතියේ ඉතා හොඳ උනන්දුවක්. කෙසේ වෙතත් මේ පැවැත්වෙන්නේ හැබෑ ඡන්ද විමසීමක් නොවේ. මෙය පාලිත කොරෝනා තත්ත්වය යටතේ මහමැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂා කර බැලෙන ආදර්ශ ඡන්ද විමසීමක්. මෙහිදී ඡන්ද මධ්‍යස්ථානය සකස් කරගන්නා ආකාරය එක් ඡන්ද දායකයෙකුට තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරන ආකාරය පිළිබඳව පරීක්ෂා කරනවා. කෙසේ වෙතත් ඉදිරි මහමැතිවරණය සාර්ථකවත් සෞඛ්‍ය ආරක්ෂිතවත් සිදු කිරීම සඳහා මෙම අත්හදා බැලීම ඉතා වැදගත් බවයි මැතිවරණ බලධාරීන් පෙන්වා දෙන්නේ. දේශපාලන පක්ෂ මැතිවරණ ව්‍යාපාරය කරන්න ඕනේ. ඒ වගේම ඡන්දදායකව ඡන්දය දාන්න ඕනේ. ඒ වගේම තමයි මැතිවරණ කමිෂන් සභාව විදිහට අපි මේ ඡන්දදායකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථානය සහ ගණන් කිරීම සියල්ල අපි සකස් කළ යුතුයි. සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අපිට ලබා දුන්න යම් නිර්දේශයන්. ඒ නිර්දේශයන් තුල තමයි අපිට ඡන්ද මධ්‍යස්ථානයක් කරන්න සිදු වෙන්නේ. අපි දන්නවා සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයක් යොදන ඡන්දදායකයන් සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම දිගින් දිගටම යොදන්න පුළුවන් කියන අපිට ගැටලුවක් තිබුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පෙරහුරුවක් කළා ඒකේ ප්‍රායෝගික තත්ත්වයේ සත්‍ය අධ්‍යයනය ලබා ගැනීම තමයි අපිට අවශ්‍ය වුණේ. මේ අධ්‍යයනය තුළ අපි ලබා ගන්න නව නිර්දේශයන් සහ නව යෝජනා තුළ නැතිනේ පැවැත්වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂය ඡන්දය කල්දමා ගැනීමට විවිධ උත්සාහයන් ගත්තද ඒවා අසාර්ථක වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේදී පාක්ෂිකයන් පිරිසක් අමතමින්. අද එක්සත් ජාතික පක්ෂය තාම භයානක කඩාවැටීමක් තියෙනවා. ඔවුන් මොකද්ද බැලුවේ මේ කොරෝනා රෝගය ඔවුන් භාවිතා කරේ කොහොමද? ඔවුන් කල්පනා කළා අපේ ජනාධිපතිතුමා දින්නට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් ඔවුන් අන්ත පරාජයකට යනවා. ඒ අන්ත පරාජයට යනකොට ඔවුන්ගේ පක්ෂය ඇතුලේ කැලි දෙකකට කැඩුනා. රනිල් පිළ සහ සජිත් පිළ. වෙනම නාම යෝජනා දුන්නා. මේගොල්ලන්ට එල්ලෙන්න වැල් නැතුව හිටපු විපක්ෂයට එල්ලෙන්න වලක් වුණා කොරෝනා රෝගය. කොරෝනා රෝගය හැදුලා රට වටේට රෝගීන් හසු වෙනකොට පාවිච්චි කරා කරුණාකර ඡන්දේ කල් දාන්න. එක්සත් ජාතික පක්ෂයක ඡන්දේ කල් දාන්න. ඡන්දේ කල් ගියා. දැන් බලනවා දිගටම මේක තියාගන්න පුළුවන්. ඒ නිසා අධිකරණයට ගියා. ඊළඟට මොකද්ද ඔවුන්ගේ කල්පනාව? ලබා දීලා තියෙන නාම යෝජනා අවශ්‍ය කරගන්න. ඊට පස්සේ බැලුවා පුළුවන් කමක් තියෙනවද කියලා. දැන් මේ මැතිවරණේ කොරෝනා හින්දා දින නියමයක් නොමැතිව කල් දාගන්න. මෙන්න මේ කාරණා ඔක්කොම දැන් ඒගොල්ලන්ට කරගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ මැතිවරණය අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ඉලක්ක කරගමු අපි ජනාධිපතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට එකතු වෙනවා. කෙටි කාලයක් තුලදී රටේ ආර්ථික වශයෙන් ගැටලු රැසක් මතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. පසුගිය රජය විසින් ජනතාවට සහන රැසක් ලබා දුන් බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කෝට්ටේ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින්. මතක තියාගන්න අපිට ජනවාරි මාසේ 8 වෙනිදා 2015 රට බාර දෙනකොට මේ වගේම ධනගස්සපු ආර්ථිකය දුන්නේ. හැබැයි ඒ දවස් 23 තුලින් අපි ක්‍රියාවට යොමු වෙලා කතා කරන ක්‍රියාවට යොමු කරන පක්ෂයක්. අපි පඩි වැඩි කරා. ගෑස් එක 100%ක් 2600 තියෙන 1300 කරා. ඩීසල් පෙට්‍රල් භූමි දෙල අඩු කරා. මාධ්‍යයට අපේ බදු රහිතව ගේන්න දුන්නා. ඔබේ පුද්ගලිකාංශ 2500 පඩි වැඩි කරා. ඒ සියලු දෙනාම එක රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩ පිළිලක් තමයි ඇති කරේ. ඉතින් අපි රට බාර දෙනකොට ඒ වගේ ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ නේද? දැන් ජනතර තේරි කොතරම් ප්‍රශ්නයක් ඇති වුණාද මේ කෙටි කාලය තුළ. ඉතින් ඒ නිසා අපි ඒ අවස්ථාවේ පඩි වැඩි කරලා ජීවන විද්‍යාව අඩු කරලා
මේ මෑතකදී මේක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඉතින් ජනතාවට තේරීවි වෙනස කොහොමද කියලා. අපට පේන්න තියෙන්නේ මං හිතන විදියට රටේ ආර්ථික ගෙනියන එක කතාවෙන් කරන්න බැරි වෙනවා. ඒක ක්‍රියාවෙන් තමයි ඔප්පු කරන්න වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම ඒක රාශි වෙලා ඒ ජාතික ආර්ථික හදන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට කටයුතු කිරීම තමයි අපි කරන්නේ. අපේ පළවෙනි දවස් 100 තුලින් ඇති වෙලා තියෙන ජනතා සෙත සහ දැන් මේ මාස 6 තුල ඇති වෙලා තියෙන වෙනස ජනතාව දන්නවනේ. මෙරටින් හමු වී ඇති සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ COVID-19 ආසාදිතින් 13 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමගයි. මේ අතර 891 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙරටින් ඊයේ දින COVID-19 ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වුණා. ඉන් නවතනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සාමාජිකින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අමතරව රුසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි තිදෙනෙකු සහ ක්වේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි එක් අයෙක්ද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර වනවා. මේ වන විට සිදු කර ඇති මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 73000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. COVID-19 රෝගීන් 1814ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. තවත් 46 දෙනෙකු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නේ COVID-19 ආසාදිත බවට සැකපිටයි. මේ වන විට COVID-19 වැළඳුණු පුද්ගලයන් 891 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 912 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර COVID-19 පැතිර යාම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු අද අලියම විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා. නව ක්‍රමවේදයට අනුව මෙම ගුවන් මගින් සහකාර්ය මණ්ඩලය ගුවන් තොටුපළයේදීම PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. එම පිරිස ගුවන්තොටුපළට ආසන්න හෝටල් 4ක තාවකාලිකව රඳවා තැබීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගත්තා. මේ අතර ඊයේ රාත්‍රියේදී ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 86 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. මෙම පිරිස ගුවන්තොටුපළේ විශේෂ වෛද්‍ය පරීක්ෂණාගාරයකදී PCR පරීක්ෂණයට ලක් කරනු ලැබුවා. PCR පරීක්ෂණයට ලක්කරුන් ලැබූ ගුවන් මගින් හා කාර්යමණ්ඩල සමාජිකින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ හොත් ඔවුන් සියලු දෙනා ආසන්නතම රෝහලකට යොමු කරන බවයි ගුවන්තොටුපළ බලධාරීන් කියා සිටියේ. මේ අතර කාත්තන්කුඩි මූලික රෝහලේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබළුන් 13 දෙනෙකු ඊයේ දින දියතලාව කඳවුරට යොමු කර තිබෙනවා. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයන් 92 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර ඒ අතරින් 29 දෙනෙක් නාවික හමුදා සෙබළුන් වනවා. එම නාවික හමුදා සෙබළුන්ගෙන් සුවය ලැබූ 13 දෙනෙකු විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුවයි දියතලාව කඳවුරට රැගෙන යනු ලැබුවේ. ලෝපුරා COVID-19 මරණ සංඛ්‍යාව ලක්ෂ 4 පසු කර තිබෙනවා. ලෝපුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 69,76,000කට අධිකයි. ලොව රටවල් සහ පාලන බලප්‍රදේශ 213ක ව්‍යාප්ත වී ඇති COVID-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසු කර තිබෙනවා. ලොව පුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 69,76,000කට අධිකයි. එමෙන්ම ලොව COVID-19 රෝගිය වැළඳී සුවපත් වූවන් සංඛ්‍යාවද 34,11,000 ඉක්මවා තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර පෙරමුණ ගන්නා ඇමරිකා එක්සත් ජනපදයේ COVID-19 රෝගීන් සංඛ්‍යාව 19,88,000 ඉක්මවා තිබෙනවා. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,12,000කට අධිකයි. ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානය ගන්නා බ්‍රසීලයේ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 36,000 ඉක්මවා තිබෙනවා. එරටින් ගත වූ දිනේදී COVID-19 මරණ 904ක්ද ආසාදිතයින් 27,075ක්ද වාර්තා වී තිබෙනවා. දකුණු කොරියාවේද මේ වන විට ක්‍රමක්‍රමයෙන් වෛරසය යළි හිසැසවීමේ ලකුණු පෙන්නුම් කරන අතර ගත වූ දිනේදීද එරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 50ක්. රුසියාවේ දිනකදී වාර්තා වුණු දෙවන වැඩිම මරණ සංඛ්‍යාව වන මරණ 197ක් ගත වූ දිනේදී වාර්තා වුණා. අසල්වැසි ඉන්දියාව මේ වන විට COVID-19 රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන රටවල් අතර 6 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ගත වූ දිනේදී එරටින් වාර්තා වූ COVID-19 රෝගීන් සංඛ්‍යාව 9,887ක්. ගත වූ දිනේ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 294ක්.
හෙට සිට සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට මගේ ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍යාංශ ලබා දුන් උපදෙස්වලට අනුවයි. ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර අන්තර් පළාත් බස් ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවන බවයි. හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන අතර අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා පමණක් දුම්රිය භාවිත කරන්නයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම ආසන කලින් වෙන් කරවා ගැනීමේ පහසුකමද ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ලබන සඳුදා ධාවනය නොවන බවයි එහි සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ. ටෝකන් පත් නිකුත් කිරීම සඳහා දෙන සිට අවලංගු වෙන මේ වනතෙක් ආසන ප්‍රමාණය සඳහා පමණයි ගමන් කරනු ලැබුවේ. නමුත් මින් ඉදිරියට එසේ කිරීමට හැකියාවක් නැහැ. හිටගෙන යාමේ පහසුකම තමයි වැඩිපුර තියෙන්නේ. එබැවින් ඒ සීමාවන් දුම්රිය දෙපාර්තමේන්තුව වශයෙන් අපිට ඉටු කිරීමට හැකියාවක් නැහැ. අපේ මගීන්ගෙන් ඉල්ලා සිටිනවා අවශ්‍ය දුරස්ථ භාවය තබාගෙන ඒ දුම්රියන් වල ගමන් කිරීමට අවශ්‍ය කටයුතු. මේ අතර ආසන ප්‍රමාණයට මගින් රැගෙන යාමේ ගැටලුව ඇතුළු ප්‍රායෝගික ගැටලු රැසකට තම බස් හිමියන් මුහුණ දී ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඊට විධිමත් විසඳුමක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ. 100%ක්ම විශ්වාස කරන්න බෑ. සදුදා දිනේදී මේ බස් රථ ප්‍රමාණය අපිට සම්පූර්ණ බලය නියම බස් ධාවනය කරන්න හැකියාව තියෙනවා කියලා. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ සඳුදා සිට ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපේ සතු සියලුම බස් රථ ලබන සමුදා සිට ධාවනය කරනවා. ඒ වගේම කොළඹ සිට පිටපළාත් වලටත් පිටපළාත් වල සිට කොළඹටත් අපි බස් රථ ධාවනයට සැලසුම් කරලා තියෙනවා. මේ වන විට සංචාරක ව්‍යාපාරයට යොදලා තියෙන බස් රථ ලියාපදිංචි කර ගැනීමට ඒ වගේම පාසල් බස් රථ ලියාපදිංචි කර ගැනීමටත් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා මගී තදපදය වැඩි වෙන ප්‍රදේශ වලට එම බස් රථ ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතිරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති අතර ඒ අනුව බස් රථ ප්‍රමුඛතා මංතිරු නීතියද ක්‍රියාත්මක වනු ඇති. පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ දෙහිවල ගල්කිස්ස කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බව දෙහිවල ශාන්ත මරියා දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා පවසා තිබෙනවා. එම දේවස්ථානයේ ප්‍රධාන පූජක දෑෂෙල්ටන් වැලිකඩ ආරච්චි පූජකතුමා ඊයේ පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙහිවල ශාන්ත මරියා දේවස්ථානයේ ප්‍රධාන පූජක දයා ෂෙල්ටන් වැලිකඩ ආරච්චි පූජකතුමා සාක්ෂි ලබා දුන්නා. එහිදී 2019 වසරේ අප්‍රේල් 21 වන දින පැවැත් වූ පාස්කු පූජාව සඳහා පල්ලියට අවශ්‍ය ආරක්ෂාව ලබා ගැනීමට තමන් දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවත් ඒ අනුව පොලිසිය විසින් ආරක්ෂාව සැලසූ බවත් පූජකතුමා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එහිදී කොමිසම් සභාව එතුමාගෙන් විමසා සිටියේ කුමන හේතුවක් මත පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවේද යන්නයි. එහිදී අවස්ථා කිහිපයකදී පල්ලිය තුල සොරකම් සිදු වූ බවත් ඒ අනුව පූජාව සඳහා පැමිණෙන ජනයාගේ මෙන්ම ඔවුන්ගේ වාහනවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට පොලිසිය සහාය පැතූ බවත් පූජකතුමන් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයට පෙර දෙහිවල කල්කිස්ස කොට්ටාශ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා හමුවී පල්ලියට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඉකුත් දින කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් දෙහිවල කල්කිස්ස කොට්ටාශ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළ බව කොමිසම පෙන්වා දුන්නා. එලෙස පල්ලියට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සත්‍යයක් දැයි කොමිසම පූජකතුමාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් පූජකතුමා සඳහන් කළේ පාස්කු දින ප්‍රහාරයට පෙර මුදිත පුස්සැල්ල මහතා සමග කිසිදු අවස්ථාවක එවැනි සාකච්ඡාවක් නොතිබූ බවයි. එබැවින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් පූජකතුමා සඳහන් කළා. එහිදී මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ ලබා දී තිබූ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ ප්‍රතිචාරය කුමක්දැයි කොමිසම් සභාව විමසා සිටියා. එය අසත්‍යයක් බවත් ප්‍රහාරයට පෙර එවැනි දෙයක් පිළිබඳව දැන සිටියේ නම් කාදිනල් හිමිපාණන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් කිසිදු අවස්ථාවක තම ජනයාට අනතුරක් වීමට ඉඩ නොතබන බවත් පූජකතුමා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. ඉතින් අපිට සාධාරණ සැකයක් මතුවෙනවා මේ දිනවල පොලිස් නිලධාරීන් තමන්ගේ වගකීම පැහැර හැරීම නිසා මේ බෝම්බ ප්‍රහාරය සිදු වෙලා තියෙනවායි කියන දේ අපිට හැඟී යනවා. ඉතින් ඒ නිසා ඔවුන්ගේ එම වැරැද්ද අනිත් අයට පටවන්නට උත්සාහ කිරීමක් මේ දිනවල සිදු වෙනවද කියලා අපි සැකයක් මතුවලා තියෙනවා. ඒ වගේම අපිට සාධාරණ සැකයක් මතුවෙනවා මේ ප්‍රහාරය සඳහා පරීක්ෂණ කරන මේ ජනාධිපති කොමිසම මග යවන්නට වැරදි සාක්ෂි දෙනවදෝ කියන සැකයක් අපිට මතුවෙනවා. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම.
This is Live at 12. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අනුරාධපුර කොට්ටාස විෂ මද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෙරොයින් ග්‍රෑම් 16කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ වටරප්පල ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ හෙරොයින් ග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන්. මේ අතර ඊයේ දිනේදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී මත්පැන් වැටලීම් සිදු කෙරුණා. සීදුව කිදිගොඩ කලපුවේ කලක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් තිප්පලක් පොලිස් විශේෂකාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව වටලනු ලැබුවා. ගොඩබිම සිට කිලෝමීටර් 5ක දුරින් පිහිටි දූපතක පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී මත්පැන් තිප්පල වැටලීම සඳහා විශේෂකාර්ය බලකායේ නිලධාරීන් 30කට වැඩි පිරිසක් එක්ව සිටියා. මෙහිමේදී සැකකරුවන් භාවිත කළ බෝට්ටුවක් ගෝඩා බැරල් 100කට වැඩි ප්‍රමාණයක් සහ නීති විරෝධී මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ රැසක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර මීගොඩ වටරැක ගලබැඳිහේන ප්‍රදේශයේ ලඳු කැලෑවක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වැටලූ මීගොඩ පොලිස් නිලධාරීන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසේ මීට සති කිහිපයකට පෙරද එම ස්ථානය මීගොඩ පොලිසියේ නිලධාරීන් විසින් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. පොළොන්නරුව අංගමැඩිල් රක්ෂිතයේදී වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් මිතුරන් දෙදෙනෙකු සමග දඩයමේ ගොස් සිටියේදී ඔහුට මෙසේ වෙඩිවැදී ඇති බවයි පැවසෙන්නේ. පොළොන්නරුව කලහගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ පස්වරුවේ දඩයමේ ගොස් සිටියේදී අංගමැඩිල රක්ෂිත ප්‍රදේශයේදී වෙඩිවැදුණු ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කළා. වෙඩිවැදීමෙන් මරණයට පත්ව ඇත්තේ 26 හැවිරිදි විවාහකෙක්. මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ අදාළ පුද්ගලයා නිවසේ සිටියේදී මිතුරන් දෙදෙනෙකු පැමිණ ඔහුව කැඳවාගෙන ගිය බවයි. මේ සරුංගල් අර හිටියේ කට්ටිය ඇවිල්ලා එක්කරගෙන ගියා කොහෙ යන්න කියලා එක්කරගෙන ගියාද දන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සමග දඩයමේ ගිය බව පැවසෙන මිතුරන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. තම වගාවන්ට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිමඩ ගොවීන් පිරිසක් විරෝධතාවයක් සිදු කර තිබෙනවා. එහිදී ගොවීන් සඳහන් කර ඇත්තේ ප්‍රමාණවත් පොහොර නොමැති කමින් Taman දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි. තම වගාවන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් ගොවින් පිරිසක් ඊයේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ වැලිමඩ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටයි. වගාවන්ට අවශ්‍ය පොහොර නිසි පරිදි නොලැබීමෙන් තම වගාවන් විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇති බව ගොවීන් පවසනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. මේ ආණ්ඩුව බලයට එනකොට බොහොම පැහැදිලිව කිව්වා පොහොර නිකන් ගොවියන්ට වගා කරන්න දෙනවා කියලා. අද වෙන විට පොහොර නිකන් තියලා සල්ලි වලටවත් ගන්න පොහොර නැහැ. මේ අතර තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා දඹුල්ලේ ගොවීන්ට ඊයේත් දිගු පෝලිම් වල රැඳී සිටීමට සිදු වුණා. එහෙත් ඔවුන්ට ලබා ගැනීමට හැකිව තිබුණේ එක් පොහොර මිටියක් පමණයි. මිටියක් ගන්නත් දුක් විඳිනවා. පාන්දර 3 ඉඳන් ඉන්නේ. ලොරි අරන් ආවේ තෙල් 1000ක පුච්චර. කිලෝමීටර 70 යන්න ඉන්න. වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා ඇතැම් ගොවීන්ට දින ගණනාවක් වෙළඳසැල් වෙත පැමිණීමට සිදුව තිබුණත් අවශ්‍ය පොහොර සොයා ගැනීමට ඔවුන්ට හැකිව තිබුණේ නැහැ. පොහොර මිලි 20ක් 25 ඕනේ දැන් දවස් 25ක් එන්න ඕන. මාස දෙකක් තුනක් යනවා. ඔය යන්නේ නෑ මට පොහොර. ගොවින් මුහුණ දී සිටින මෙම ගැටලුව සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් කම්මපිල මහතා සඳහන් කළේ රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවයි.
දැන් පොහොර සල්ලි වලට ගන්න තිබුණා කියලා හෝ නොමිලේ ලබා දෙන්න පුළුවන්කම තිබුණා හෝ කියලා ගොවි මහත්තුරුන්ට හිතුමනාපේ මේ පසට පොහොර වැඩිපුර යොදන්නට දෙන්න පුළුවන්කමක් නැහැ. පොහොර ලබා දිය යුත්තේ ඒ භෝගයට ඒ විශේෂඥ දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා තියෙන නිර්දේශයට අනුවයි. ඒ නිර්දේශයට අනුව ලබා දීමට හැකියාව තිබෙන පොහොර වර්ග සියල්ලක්ම නිවැරදි තොගයන් නිසි ප්‍රමාණයන්ගෙන් මේ රටේ මේ අවස්ථාව වෙනකොට තිබෙනවා. ඒ නිසා පොහොර හිඟයක් තියෙනවා කියන එක අපිට කිසිසේත්ම පිළිගන්නට බෑ. යලිත් සූදානම කෙටි විරාමයක් ලබා ගන්නට. ඒ සමගින් live at 12 අදට අවසන්. මම නිමේෂ් විජේසූරිය. යලි හමුවීම සවස 6:50ට මම වින්ද්‍යා මාරඹගේ. සුබ දවසක්.